හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ලක්වාසී ලෝවාසී හැම දෙනා වෙනුවෙන් විසුරුවා හැරෙන ඒ උතුම් ධර්මදානමේ මහා පින්කමක් එක්කයි ඔබ මේ එකතු වෙලායින්නේ. තින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදෙන්නේ 2020 සැප්තැම්බර් මාසේ 25 වෙනි දිනට වයස අවුරුදු 61ක් සම්පූර්ණ වන සුජීවත්ව සිටින සපුකොටනගේ චිත්‍රා රංජනී මෑණියන්ගේ ජන්මදිනය නිමිති කරගෙන එතුමියට තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය කායික මානසික සූපත් භාවය ලැබේවා කෙන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක් 2016 ජූනි 21 වෙනි දින පරලෝ සැපත්වන්නට යෙදුණු දයාසිරි බටුවංගල පියතුංග බටුවංගලේ පියාණන් සිහිපත් කරලා ඒවගේම තේමාරිස් බටුවංගල සීයා සාලින් අකුරුගොඩ සහ බොරාල ලියනගේ ලීලාවති ආච්චි අම්මා ඇතුළු ඒ මිය පරලවගේ සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ. ති මේ අරමුණු ඇතුව තමයි විශේෂෙන්ම ඒ පවුලේ සහෝදරයන් චරිත් දුමින්ද බටුවංගල ඉන්දික දිනේශ් බටුවංගල කියනේ අය ඒ අයගේ දූදරුවන් ඥාතීන් එකතු වෙලා මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. රුවිනි ඉනෝකා බටුවංගල ඇතුළු ඒ හැම දෙනාටම සුජීවත්ව ඉන්න පවුල සියලු දෙනාටම නිදුක් නීරෝගේ සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනාව ධර්ම දේශනාව ප්‍රධානම අරමුණ. පිංහතුනී අද දවස අපි ඔබ හැම දෙනාටම වැදගත් ඉතාම වැදගත් කාරණයක් බුදුගුණ ගැන මෙනෙහි කරලා බුද්ධානුස්සතිය භාවනාවක් වසයෙන් වඩාගන්න කොහොමද. මේ බුද්ධානුස්සතිය වැඩීම තුළ අපිට මොනතරං ආනිසංසයක් ලබන්න පුළුවන්ද. බුදුගුණ සිහිකිරීමේ පින කොයි තරන්ද. අපි මෙන්න මේ කාරණයයි අද දවසේ ධර්මානු ශාසනාවට මාතෘකා කරගන්න. පිංහතුනේ ඔබ දන්න අනාථ පිණ්ඩික සිටතුමා මේ බුද්ධ ශාසනය අග්‍රම දායකයා. ඔහුගේ නම තමයි සුදත්ත. අනාථ පිණ්ඩික කියන්නේ ඔහුට මිනිස්සු කියපු නම. ඔහු නිතර දුගී මගේ යාචකයන්ට අසරණයන්ට අනාථ වෙච්චායට උදව් කරනවා දන් දෙනවා. නිතර දන්සැල් පවත්වනවා. ඒ නිසා මිනිස්සු කියන්න ගත්තා අනාථයන්ට පිඩු දෙන නිතර ආහාර දෙන කෙනා අනාථ පිණ්ඩික කියලා. මේ සුදත්ත සිටුවරයා බොහෝ ධනවත් ව්‍යාපාරිකි. ඔහු නිතර සැවැත්නුවර රජගහනුවර මේ වගේ නගරවල පවා ඔහුගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් නිතර සංචාරය කරන. ඔය අතර රජගහනුවරට ගියාම සුමිත්ත කියල තමන්ගේ මිත්‍රයකි ගෙදර තමයි නවාතැන්ගන්න. දවසක් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් රජගහනුවරට ගියපු වෙලාවේ වෙනද වගේ නෙමෙයි මුළු පලාවතම මිනිස්සු එකතු කරගෙන සරසනවා පාරවල් සරසනවා. කොඩි සේසත් නංවනවා. බොහොම කලබලෙන් මිනිස්සු ගෙවල් සුද්ධ කරනවා සූදානන් වෙනවා. සුදත්ත සිටුවර ඇහුව සුමිත්ත මොකද මේ තරන් මගුල්ගයක් අද්ද මේ උත්සවයක් අද්ද. ඒ වෙලාව කියනවා ඇයි දන්නේ නැද්ද. ලෝතරා බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා. උන්වහන්සේ මේ දිනවල බිම්බිසා රජතුමා පූජා කරපු වේළුවන පිම්බිමේ වැඩඉන්නවා මේ අසලමයි. උන්වහන්සේට හෙට දවසේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට අපි දානකට ආරාධනා කරලා තියෙන. ඒකටයි මේ සූදානන් වෙන්න කියලා. අර බුද්ධ කියන වචනය ඇහෙනවත් සමගම මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. ඔන්න බලන්න සද්ධාවක තියෙන ස්වභාවය. බුද්ධ ඒකට හේතුව තමයි සුදත්ත සිටුවරයත් බුදු කෙනෙක් වෙනුවෙන් ආරාමයක් කරලා පූජ කරන්න. මේ බුද්ධ ශාසනය අග්‍රදායකය බවට පත්වෙන්න සසරේ කල්ප ලක්ෂයක් පෙරුම්පුරපු කෙනෙ. අර බුද්ධ කියන වචනය ඇහෙනකොට මුළු ඇගම කිලි පොලාගෙන කියා. දැන් අර පිරිසගෙන් අර වැඩ කරන මිනිස්සුන්ගෙන් දන්න අයි ළඟට ගිහිල් අහනවා. උන්වහන්සේ කොයි වගේ කෙනෙක්ද. මිනිස්සු කොහොමද උන්වහන්සේව හඳුන්නන්න උන්වහන්සේ කොහොමද උන්වහන්සේ ගැන හඳුන්නල තීල තියෙන්
මිනිස්සු කියන උන්වහන්සේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරපු කෙනෙක්ලු. දෙව් මිනිස්සුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා පිළිගන්න සුදුසුයි. ඒ නිසානි ඔය අරහං කියලා කියන්න. ඔන්න දැන් මිනිස්සු දන්න විදිහට ඉතින් ඒ බුදුගුණේ කෙනෙක් කියන. තව කෙනෙකින් ගිහින් අහනො එතකොට මේ උන්වහන්සේ ගැන තව මොනවද කියන්න. ඒ අයි කියනවා ගුරූපදේශ නැතුවනි ඔය ධර්මය අවබෝධ කරගත්තා කියන්න. උන්වහන්සේ තනියම වීරිය වඩලා මේ ධර්මය අවබෝධ කරගෙන තියෙන්. උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. අනේ සාදු සාදු කියලා ඊළඟ අයගෙනුත් අහන තව මොනොද උන්වහන්සේ ගැන කියන්න. ඔය විදිහට එදා දවසම ඒ අයගෙන් බණහපු අයගෙන් ඔයා ගිහින් තියෙනවද ඔයා බණහල තියෙනවද උන්වහන්සේගේ කොහොමද මේ විස්තර අහල දැනගත්තා. දැන් කෑම මේසි පවා දැන් රාත්‍රී ආහාර ගන්නකොට සුදත්ත සිටුවරයාගේ හිත බුදුරජාණන් වහන්සේව දකින්න අර බුදුගුණ ගැන අහපු දේවල් උන්වහන්සේගේ ගුණ ගැනම මෙනෙහි වෙනවා. පෙර පිම් බලයයි බුදුගුණ මනසිකාරයයි සිහි වෙනකොට ඒ සැනින් හිත එකඟ වෙනවා හිතට විශාල ආලෝකයක් පහළ වෙනවා. දැන් සුදත්ත සිටුවරය හිතාගත්ත මම උදේ පාන්දර දැන් ටිකක් රෑවෙලා උදේ පාන්දරින්ම නැකිටල උන්වහන්සේ වඩිනකං ඉන්නෑ මන්දානට මං උදේ පාන්දරින් නැකිටලා මං බුදුරජාණන් වහන්සේ බලන් මංම යනවා. උන්වහන්සේට ඉස්සරලා මුදේ ගිහි මං වන්දනා කරලා ඒ සිරිපතුල් වන්දනා කළ මං බුදු හාමුදුරන්ගේ පණ ටිකක් අහනවා. ඔහොම හිත හිත තමයි රාත්‍රී නින්දටගේ. බලන්න බුදුගුණ මනසිකාරයක තියෙන වටිනාකම බුදුගු දාම බුදුහාමුදුර දැකලත් නෑ. බුදුරජාණන් වහන්සේකින් බණහලනය තාම. බුදුහාමුදුරන්ගේ ගුණ ගැන මිනිස්සු කියපු දේවල් විතරක් අහගෙන ඒ බුදුගුණ සිහි කරනවා. උන්වහන්සේ අරහංලු සම්මා සම්බුද්ධ විද්‍යාචන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස දම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ඔය බුදුගුණ වලින් අහගත් ඒව දැන් සිහි කරනවා. රාත්‍රී නිදාගන්න ගිහිල්ල දැන් ඇඳට වෙලා බුදුගුණ සිහි කරනකොට ඒ සැනින් මුළු ඇඟම කිලි පොලාගෙන යන පුදුම සතුට. එහෙම හිත එකඟ වෙනම්. බුද්ධානුස්සති භාවනාවෙන් හිතේ ආලෝකයක් පහළ වෙන. එකට කෙන ආලෝක සංඥාව කියලා. ධර්මය පිංහතුනි බුදු හාදුරු පෙන්නල දීලා තියෙනවා භාවනාවක් කරනකොට ඒ භාවනාව තුළ ආලෝක සංඥාව පහළ වෙන එක හැමෝටම් පහළවෙන්න නැතිවෙන්න පුළුව. සමහරුන්ගේ හිතේ ස්වභාවේ සංසාරික භාවනා වඩපු පුරුදු ඒ වගේ පුරුදු එක්ක කෙනෙකුට බුදුගුණ වඩනකොට හිත එලිය වෙලා හිතෙන් ලොකු ආලෝකයක් පහළ වෙලා පේනවා. ඊළඟට ධර්මය පිනවත් දිවන් සංඥාව සමහරුන්ට දවල් කාලෙ වගේ හිත ආලෝකමත් එනකොට පරිසරය එහෙම පේන්න පටන්ගන්න. ඒක ඇත්තට පරිසරය වෙන එකක් නෙම එක හිතෙන් පහළ වෙන දෙයක්. ආලෝක සංඥා දිවා සංඥා කියල ධර්මී විස්තර වෙන. එතකොට දැන් සුදත්ත සිටුවරයා බුදුගුණ සිහි කරනකොට මහරාත්‍රී හේම හිත එකඟ වෙනවා ආලෝක සංඥාව පහළ වෙන. රාත්‍රී මහරාත්‍රී බුදුගුණ මනසිකාරයෙන්ම එහෙ මැලවෙලා හිටිය නින්ද ගියා නොවේ බුදුගුණයි හිත සිහිවුණේ බුදුගුණ මනසිකාරයම හිත පැවතුන. ටික වෙලාවකින් ඇහැරල බලනකොට මුළු පරිසරයම එලිය වෙලා පේනවා. ඒ වෙලා බුදුගුණම සිහි කර කර කල්පනා කරා මම ඉක්මනට යායුතුයි. ඒ බුදුරජාණන් වහන්සේ මා දැකගත යුතුයි. දැන් එලියත් වැටිල මං උදේම දැම් පිටත් වෙනවා කියලා බුදුගුණම සිහි කර කර පිටත් වනා. දැන් වේළුවනයට යන පාර කලින් දවස යහගත්ත. බුදුගුණම සිහි කර කර පිටත් වනා ටික දුරක් යන්නකොට පය පැකිලිලා විසි වෙලා ගිය වැටෙන්න්න ගිය. ඒ සැනින් අට සමාධිය බිදුනා. සමාධි ආලෝක නැති වෙලා ගිය. අර පරිසරය එලිය වෙලා ති බාලෝක සංඥාව නැති වුණ. හිතට ලොකු බයක් ඇති වුණා මං මේ මහ වනාන්තරයක මේ කැලේක මං අතරමං වුණ මොකක්ද මට වනේ කියල බයක් ඇති වුණ. අන්නේ වෙලාවෙ දේවතාවරු අහස ඉඳං ගාථාවක් කියනවා. සතන් අස්සේ සතන් අස්සා සතන් අස්ස සරීරතා සතන් කඥ්ඥා සහස්සානී ආමුත්ත මනි කුණ්ඩලා ඒ කස්ස පද වීතිහාරස්ස කලන්නාක් ගන්ති සෝලසිං කියල ඔය ගාථාව අහස ඉදං කිව්. මේ ගාථාව තේරුම බුදුගුණ සිහි කරමින් ඉදිරියට තියෙන පියවරක වටිනාකම
දේවතාවරු අහසේදන් දෙවි කෙනෙක් කියනව සතන් අස්සී සතන් අස්සා සතන් අස්ස සරීරතා ආභරණවලින් සූසැට බරණින් සරසපු අස්වයෝ ලක්ෂයක් අස්වරත ලක්ෂයක් ඒ වගේම කන්‍යාවන් ලක්ෂයක් ඒ කාලේ රජවරු තවත් රජවරුන්ට තෑගි දීපු ලක්ෂ ගණන් නෙමේ එක්කෙනෙක් දෙන්නෙක් අන්තපුරවලට කන්‍යාව ආභරණත් එක්කම සරසලා ඒ රජවරුන්ගේ පක්ෂපාතීත්වය මත තවත් රජ කෙනෙකුට තෑග්ගක් හැටියට ලබාදෙන තමන්ගේ රාජකුමාරිකාව. ඊළඟට බොහොම වටිනා අස්ව රථයක් ආභරණ වලින් සරසපු අස්වයෙක් එක්ක අස්ව රථයක් තෑගි කරන රජ කෙනෙකුට. එතකොට ඒවා ලක්ෂ ගණනින් ලැබුණත් ඒ සියල්ලේ වටිනාකම බුදු කෙනෙක් දකිනවා කියලා බුදු හාමුදුරු බලන්න යනවා කියලා ඉදිරියට පියවරක් තියෙනවන. ඒ එක පියවරක වටිනාකමෙන් සොලොස් කලාවෙන් එකක්කත් ඒව වටින් නෑකිව අනෙක් සියල්ලම. එතකොට අස්වරත්ත ලක්ෂය ආභරණ පුරෝපෝ අස්වයන් අස්වරත ඇතුම් කන්‍යාවන් මේවා ලක්ෂය බැගින් ලැබුණත් මොන්න තරං විශාල වටිනාකමක් මිනිස්සු මේවැ දැක්කත්. ඒ සියල්ලේ වටිනාකම එකතු කරත් බුදු කෙනෙත් දකිනවා කියල ඉදිරියට තියෙන පියවරකින් සොලොස් කලාවෙන් එකක් යන දාසයෙන් පංගුවක්කත් වටින් නෑකිනොයවා. එතකොට මෙන්න මේ කාරණාව මෙහෙම කියනකොට දැම් මේක අහසීනම් දෙවි කෙනෙක් කිව්වා. මේක ඇහෙනකොටම අනේ මං බුදු කෙනෙත් දකින්න නේද යන්නේ ඒ භාගිවත් බුදුරජාණන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි. විජ්ජාචරණ සම්පන්නය කියලා සැනින් ආයි බුදුගුණ මෙනෙහි වුණ. ඒ බුදුගුණ මෙනෙහි වෙන සැනින්ම හිත සමාධිමත් වුණ. ආයි තාලෝකෙ පහළ වුණ. අර අන්දකාරය නැති වුණ. බුදුගුණ සිහි කර කර ආයමත් ගිය. ඔහොම යනකොට දෙවනි වතාවත් මහ වනාන්තරයකදී කැලේ හරියකදී ආයමත් පාදය ගලක පැටලිලා සමාධිය බිඳුණා. දෙවනි වතාවත් අර දේවතාවරු අහසීදං ඔය ගාථාව මැහෙන්න කියෝ. ඔය විදියට තුන් වතාවක් මගදී සමාධිය බිඳුනා තුන් වතායිම දෙවරු අහසීදම් බුදුගුණ සිහි කරලා දුන්න. එදා බුදුරජාණන් වහන්සේ පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ නම් දස දහසක් ලෝක දහතුවට බුදු ඇස විහිදෝනු. එහෙම බුදු ඇස විහිදෝල බලනවා කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමය. අද දහවල් කාලෙ උදේවරුයි හවස්වරුයි බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න එන්නේ කවුද. මාර්ග පල් ලබන්නේ කවුද. අද පින මෝරලා ධර්මාවබෝධයට නුවන වැඩිච්චාය කවුද අද ධර්මය අවබෝධ කරන පින් ඇති අය. හිමිදිරි උදෑසන බුදුරජාණන් වහන්සේ දැක්කා සුදත්ත සිටුවරය ඈත ඉදං එනවා බුදුගුණ සිහිකර කර සමාධි ආලෝකයක් තුළින් පාන්දරම එන්නේ කරෝලේ. බුදුරජාණන් වහන්සේ සුදත්ත සිටුවරයාගේ හිත දකිනවා. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා මට කතා කරනවන මාව අඳුන ගන්නවන. එහෙම හිත හිතා එද්දී බුදුරජාණන් වහන්සේ කුටියෙන් එලියට වැඩම කරලා උන්වහන්සේ වැඩහිටිය වේල් වනාරාමේ බුදුරජාණන් වහන්සේ කුටියෙන් ඉදිරියට වැඩම කරලා ගහක් යට වැඩ හිටිය එන මඟ. ඇතුල් වෙන තැනම ආරාම භූමිය ඉදිරි පස්සම ගහක් යට බුදුරජාණන් වහන්සේ විවේකින් වැඩ හිටිය. සුදත්ත සිටුවර ආරාමයට ඇතුල් එනකොට බුදුරජාණන් වහන්සේ කතා කරා සුදත්ත මෙහෙන්න කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුමුයින් බුද්ධ වචනයෙන් සුදත්ත කියලා වත් තමන්ගේ නම කියලා කතා කරන ඇහෙනකොට. පුදුමාකාර සතුටක් ඇතිව නම්මුළු ඇඟම කිලි පොලාගෙන ගියා. එහෙම දනගහගත්තා. දනිස් දෙකින් වැඳගෙන ඉස්සරහට දෑත් නලලි තියාගෙන දනිස් දෙකින් ඉස්සරහටාව. ඇවිල්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ නලල තියලා ස්වාමීනී මට සිරිපතුල් නලල තියාගෙන වන්දනා කරන්න අවසරයි කියලා අවසර අරගෙන. බුදුගුණ සිහිකර කරකින ස්වාමීනී මමයි සුදත්ත සිටුවරය මමයි සුදත්ත. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වුණ වැඳගෙන. එදා බුදුරජාණන් වහන්සේ දහම් දෙස්වා පිළිවල කතාව කරලා සාමුක්කන්සික දේශනාවෙන් දහම් දෙසුව.
ඒ බණහල අවසන් වෙනකොටම සුදත්ත සිටුවරයා බුදුන් දැකපු පළවෙනි දවසෙම උතුම් සෝතාපන්න ඵලයට පත් වුණ. දැම් බලන්න බුදුගුණ සිහිකරමින් එන ගමනක තියෙන වටිනාකම. එතකොට අපිට පේනවා දැම් බලන්න සුදත්ත සිටුවරය ගැන ඉතුරු කතා ගොඩක් ඔබහලා තියෙන ඊට පස්සේ තමයි බුදු හාමුදුරන්ට ආරාධනා කරන්න ස්වාමීනී මට දැම් බුදු හාමුදුරන්ගෙන් තොර ජීවිතයක් නෑ. මට ධර්මයෙන් තොර ජීවිතයක් නෑ. මට ශ්‍රාවක සංඝයාගෙන් තොර ජීවිතයක් නෑයි දැ සෝවාන් වනා කියලා කියන්නේ බුද්ධය අවිච්චා ප්‍රසාදය ධම්මේ අවිච්චා ප්‍රසාදය සංගේ අවිච්චා ප්‍රසාදය ආර්ය කාන්ත සීලෙන් යුක්තයි. ඒ වෙලාවෙකින සාමීනි මට දැන් තුනුරුවන්ගෙන් තොර ජීවිතයක් නෑ. තථාගතයන් වහන්සේ මගේ ආරාධනාව පිළිගන්නවා නම් මං කැමති බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් මම ජීවත්වෙන සැවැත්නුවර ආරාමයක් මගේ අතින්ම කරවල සම්පූර්ණ ආරාමයක් කරවල බුද්ධ ශාසනයට පූජා කරන්න ඔබහන්සේ මගේ ඉල්ලීම පිළිගන්න සේක්වා. ඊට පස්සේ තමයි ජේතවනාරාමි 54 කෝටියක් වියදන් කරලා ජේතවන පිම්බිම සකස් කරලා බුද්ධ ශාසනයට පූජා කරන්නට යෙදුන්. පිංහතුනි අපි කතා කරේ මේ සුදත්ත සිටුවරයාගේ සද්ධාව ගැන. ඒ වගේම දෙවිවරු බුදුගුණ සිහි කරගෙන ඉදිරියට තියෙන පියවරක වටිනාකම ගැන පෙන්නලදීපු ආකාරය. එහෙමනම් අපිට පේනවා අපි බුදු හාමුදුරන්ගේ ගුණ සිහි කරලා එක පියවරක් ඉදිරියට තියෙනවනම් ඒ පියවරක වටිනාකම මිල කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක වටිනාකම මෙපමණයේ කියලා මිල කරන්න පුළුවන් දෙයක් ඒ තරම් ආනිසංස ඇති දෙයක් බුදුගුණ සිහි කිරීමේ පින. දැන් ඔබ හිතන්න ඔබ පන්සලකට යන ඒ යන්න බුදුන් දකින්න යන අපි බුදුහාමුද අපි ගම චෛත්‍ය වන්දනාවක් කරන්න යනවා කියලා. සාමාන්‍යෙන් අපි හිතනවා අපි රුවන් වැලි සෑයට ගිහිල්ලා. මල් පූජා කළ චෛත්‍ය වදිම් අපිට රුවන් වැලි මහා සෑය කියන බුදුරජාණන් වහන්සේ දකින්න යනව කෙන හැඟීමෙන් අපි යන්නේ. යම් තැනක සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවනම් එතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි. ඊළඟට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පරිහරණය කරපු පාරිභෝගික වස්තුූන් අතර අග්‍රයි. ඒ උතුන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සියසින් දකින්න යන්න බුදුන් දකින්න යනවා. බුදු හාමුදුරුව වෙනුවෙන් පූජාවක් පවත්වනවා කෙන චේතනාව. ඊළඟට උද්දේශක චෛත්‍යයට බුදු හාමුදුරුව වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වෙන්න පුළුවන්. බුදු හාමුදුරුව වෙනුවෙන් නිර්මාණය කරපු පූජනය දෙයක් අපි විහෙරකට විහාරස්ථානයකට බෝධියත් වහන්සේ නමක් ළඟට අපි යන්න බුදුන් දකින්න යනවා කියන හැඟීමෙන් සද්ධාවෙන්. ඒ අනකොට හිත සූදානන් කරගෙන පිරිසිදු වෙලා සුදුවස් රැඳල මල් අරගෙන බොහොම සද්ධාවෙන් බුදු හාමුදුරුව ගැන බුදුගුණ සිහිකරගෙන ඔබ ඒ ගමන පිටත් වෙනකොට ඔබේ සිතකයි වචනය කියන තුන් දොරින්ම විශාල පිනක් රැස්සෙන. ඒක මෙතකයි කියලා මේ වගේ ප්‍රමාණයකින් සීමා කරන්න පුළුවන් දෙයක් නෙමේ. මහ විශාල පිනක් රැස්සෙනවා. දැම් බලන්න දෙවිවරු අහස ඉඳම් අපි කාටවත් පේන්නේ. සුදත්ත සිටුවරයා දෙවියන් දැකළ දෙවියන්ගෙන් අහගෙන ගිය අන්නෙමේ. හැබැයි බුදුගුණ සිහි කරගෙන එක පියවරක් තියෙනකොට. ඒ සිටුවරයා උදේ පාන්දර යන ගමනේ අහසේ දෙවිවරු සිටුවරය එක්කම යනවා ඒ යන ගමන බුදුන් දකින්න යන ගමන. සිටුවරයට යම්තං හරි පය පැකිලිලා සමාධිය බිඳුනා. දෙවිවරුයේ හැම සැරේම අහසේ නම් බුදුගුණ සිහි කරලා. බුදුන් දකින්න යන ගමනක වටිනාකම සිහි කරවලා සද්ධාව හිත පිහිටෙව්ව. ඒ නිසා පිංහතුනී වැදගත්ම දේ තමයි සද්ධාව කියන එක. සද්ධාවෙන්මයි මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න තියෙන. දැම් බලන්න මාර්ග පලාතරගන්න පළවෙනියටම සෝවාන් මාර්ගයට ඇතුල් වෙන්න තියෙන්නේ සද්ධානුසාරී. සද්ධාවෙන්මයි බැසගන්න මේ මාර්ගයට. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මාබෝධය පිණිස අපි තුළ ඇතිකරගත යුතු වැඩිය යුතු ගුණ ධර්ම පෙන්න්නනවා. වහල ඇති පංච ඉන්ද්‍රිය ධර්ම. පළවෙනි මේක තමයි සද්ධහා ඉන්ද්‍රිය. ඒ සද්ධාව ඉන්ද්‍රියක් හැටියට තමා තුළ බලවත් කරගන්න ඕන. සද්ධහා බලන් ඒ සද්ධාව තමන් තුළ බලධර්මයක් හැටියට බලවත් කරගන්නට ඕන. ඊළඟට සේක බල පංච සේක බලධර්ම.
පළවෙනියටම සද්ධහා සීල සුත්ත තියාග ප්‍රඥා. තොට පළවෙනියටම තියෙන්නේ සද්ධාව. ඊළඟට සත්ත ආර්ය ධනය බුදු හාන්දුරපයනවා සත්ත ආර්ය ධනය. ආර්ය ශ්‍රාවකයාගේ ධනවත්කම පොහොසත්කම පළවෙනි මේක තමයි සද්ධහා ධන. ඒ සද්ධාව ධනවත්කමක් කෙනෙකුට. එතකොට ඔන්න ඔය කියන සද්ධාව බුද්ධ ශාසනයට ඇතුල්ලීමේ ප්‍රථම පළවෙනිම උතුම්ම දේ තමයි තුනුරුවන් ගැන බුදු හාමුදුරුව ගැන ඇති කරගන්න සද්ධාව. තැන් අපි ගමු කෙනෙක් බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ. බුදු හාමුදුර එක තැනක පෙන්නා මහනෙන බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ ඒක භාවනාව. ඒක ඔබ ඉදගෙන සිහි කරත් හිටගෙන සිහි කරත් වාහනක යන ගමන් ඉඳගෙන බුදුගුණ සිහි කර ගිය නිදාගන්න ගිහිලා නින්ද යනකම් බුදුගුණ සිහි කර හිටිය ඒ හැම වෙලාම වැඩෙන්නේ බුද්ධ අනුස්සතියක භාවනාව. ඔබට ධර්මයත් ගුණ වසයෙන් සිහි කරන්න පුළුවන්. ධර්මය කියන්නේ බුදු හාමුදුරුවන්ගේ අවබෝධඥාන වෙන දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ සද්ධාව පෙන්නුවේ සද්දෝ හෝති සද්ධාති තතාගතස්ස බෝධි. සද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇති කරගන්න සද්ධාව. අවබෝධය ගැනයි ඇතිවේ. ඒ අවබෝධ කරගත් ධර්මය තමයි අවුරුදු 45ක් පුරාවට අපේ බුදුරජාණන් වහන්සේ ලෝක දේශනා කරේ. එතකොට ඒ ධර්මය ගැන ඒ ධර්මය සාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි මේවා ගුණවසයෙන් හිතන්න බුදු හාමුදුරුව ගැනයි අපිට සද්ධහා උපදේ. ඒ ධර්මය පහළ වනේ බුදුරජාණන් වහන්සේගේ හදවතය උන්වහන්සේගේ ප්‍රඥා මහිමයයි ධර්මය කියන්න. ඒ ධර්මය වැටහෙන්න තුනුරුවන් ගැන බුදු හාමුදුරුව ගැන ලොකූ සද්ධාවක් කෙනෙක් තුළ ඇතිවෙන්. පිංහතුනි අංගුත්තරනිකායි සඳහන් වෙනවා පුඤ්ඥාබි සන්ද කියල සූට්‍ර දේශනාව. මේ දේශනාව නම තමයි පුඤ්ඥාබි සන්ද. පුුණ්්‍ය ගංගාව එක අර්ථය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පෙන්න්න මහණෙන යමෙක් නිතර බුදුගුණ සිහි කරනවා නම් එයාගේ ජීවිතයට පුුණ්්‍ය ගංගාවක් රැස්සෙනවා කියව. ගඟක් කියලා කියන්නේ නිතර ගලාගෙන යන දෙයක්. නිතර බුදුගුණ සිහි කරන කෙනාට ඒ බුදුගුණ නිතර සිහි වෙනවා. අප හිතම යා නිදාගන්න ගියත් පුටුවක වාඩි වෙලා හිටියත් පොතක් කියව්වා වාහනක යන ගමන් වුණත් එයාගේ හිතේ හැම වෙලාම බුදු හාමුදුරුව කෙන සද්ධාව පිහිටන. බයක්කාව දැම් බලන්න දජග්ග සූට්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්න්න මහනෙන බයක් තැති ගැනීමක් ඇතිය. සාමාන්‍ය හිතට එක පාට බයක් කාපු ගමන් දැන් ඒ සාමාන්‍යයෙන් අපිට තියෙනවා. අපේ උපතින් මාපු දෙයක් අපේ ලාංකිකයන්ටත් සාමාන්‍ය එක පාට බයවෙච්ච ගමන් ඉතිපිසූ භගවාරහං ඉතිපිසෝ කියලා කියනවා. ඒක හරියට කියාගන්න බයට පැටලෙන්න පුළුවන්. හැබැයි බුදුගුණ සිහි වෙනවා. ඔබ බලන්න දජග්ග සූට්‍ර බුදු හාන්දුරුව පෙන්වා මහනෙන. යම් භයංවා චම්බිතත්තංවා ලෝමහන්සවා හිතට එක පාට බයක් ඇතිවෙන. ත්‍රාසයක් තැති ගැනීමක් ඇතිවෙන. ලෝමහන්සවා ලොමුඩ හැ ගැනීමක් ඇතිවෙන. ඒ වෙලාවට බුදුගුණ සිහි කරන්න කියෝ. මන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ බිය තැති ගැනීම් වලින් නිදහස් වෙච්ච කෙනෙක්. උන්වහන්සේ තැතිගන්න කෙනෙක් නෙමේ උන්වහන්සේ බයවෙන කෙනෙක් නෙමේ. උන්වහන්සේ බිය කරන්න පුළුවන් තැතිගන්නවන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බමුන් මරුණු සහිත ලෝක නෑ. උන්වහන්සේ කාන්තෙන් අරහම් සම්මා සම්බුද්ධ විච්චාචරණ සම්පන්න සුගත ලෝකවිදූ අනුත්තරෝ පුරිස දම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවයිකින්න එක හිතන් අර බිය තැති ගැනීම කොහෙන් ගියාදන ඒම නැති වෙලාය. බුදුගුණවල හිත පිහිටනකොට සැනින් බය තැතිගැන්ම නැති වෙලා යනවා. එහෙම හදිසියවත් බුදුගුණ සිහිකරගන්න බැරුව එක පාට ධර්මය මතක් වුණොත් ධර්මය ගුණ හිතන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය උන්වහන්සේ ධර්මය සිහි කරනවා මේ ධර්මය කාන්තයෙන් ස්වාක්කාතයි සන්දිිට්ටිකයි අකාලිකයි එහි පසිපිහිම ගුණ වසයෙන් හිතන්නක. එහෙමත් නැත්නම් ශ්‍රාවක සංඝයා මහරහතන් වහන්සේලා සිහිවුණොත් උන්වහන්සේලා ගුණ වසයෙන් හිතන්. එතකොට බලන්න අපිට බයක්කාවත් තැති ගැනීමක්කාවත් ලොමු ඩැහැ ගැනීමක්කාවත්
ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ බුදුගුණ හිතන්න තුනුරුවන් ගුණ සිහි කරන්න. ඒ පුඤ්ඥාභි සන්ද සූට්‍ර බුදුහාන්දුරු පෙන්නවා මහනෙනි බුදුගුණ නිතර සිහි කරන කෙනාට පුුණ්‍ය ගංගාවක් ජීවිතයට රැස්වෙනවා. කෙනෙක් නිතර ධර්මය ගුණ සිහි කරනවන තවත් පුුණ්‍ය ගංගාවක් ජීවිතය රැස් නොන දැන් ගංගා දෙකයි. බුදුගුණ සිහි කරනවා ධර්මය ගුණ සිහි කරන. කෙනෙක් නිතර සඟගුණ සිහි කරනවන මහරහත්තන් වහන්සේලා ගැන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා අසූ මහශ්‍රාවකයන් වහන්සේලා අපිට තියෙනවා තේර තේරී ගාථා කළේ රහතන් වහන්සේලාගේ චරිත කතා අපි මේවා කියවමින් හිතේ සද්ධහා ඇති කරගෙන උන්වහන්සේලා ගුණවසයෙන් මෙනෙහි කරන. ජීවිතයට තවත් පුුණ්‍ය ගංගාවක් ගලන. ඔන්න ගංගා තුනක් ගංගා කියලා කියන නිතර ගලාගෙන ගලාගෙනනවා. නතර වෙන එකක් නෙමේ. ඒ වගේ හැම වෙලාම තුනුරුවන් ගුණ සිහි කරන කෙනාට ගංගාවල් තුනක් පුුණ්‍ය ගංගාවල් තුනක් ජීවිතයේ රැස්වෙනවා කියල බුදුරජාණන් වහන්සේ පෙන්නු. ඊළඟට පෙංගතුනේ බුදුගුණ සිහිකිරීම භාවනාවක් බුද්ධානුස්සතිය. ධර්මය ගුණ සිහිකිරීම ධම්මානුස්සති භාවනා. සඟගුණ සිහිකිරීම සංගානුස්සති භාවනා. ඒනම් අපිට පේනවා තුනුරුවන් ගුණ සිහි කරනවා කියලා කියන්නේ භාවනාවල් වඩනවා. පුුණ්‍ය ගංගාවල් ජීවිතයට රැස්සෙනවා මහ විශාල පින. පිංහතුනේ දැන් අපි බලමු කොහොමද අපි බුදුගුණ සිහි කර. අපිට ලොකූ දැනුමක් නැතිවෙන්න පුළු. ඒකට හේතුව බුදුගුණ ගැන මේ මටවත් ලොකු දැනුමක් නෑ. ඇයි පිංහතුනේ මේ ලෝකයේ මාර්ග පල්ලාබීකුටවත් සෝවාන් කෙනෙක් ගැන හිතන අචල සද්ධාවක් තියෙන බුදු හාදුරු ගැන ඒත් බුදුගුණ ගැන පරිපූර්ණ දැනුමක් නෑ කාටව. සකදාගාමී කෙනෙකුට ඒත් නෑ. අනාගාමී රහතන් වහන්සේලාට ඔබට හිතෙන ප්ලානෑ රහතන් වහන්සේලාට තියෙනවා. තියෙනවා තමයි සද්ධහ ඉන්ද්‍රිය පරිපූර්ණයි සද්ධහ බලය පරිපූර්ණයි. හැබැයි බුදුගුණ ගැන සම්පූර්ණයම දන්නේ තවත් බුදු කෙනෙක්ම පමණයික. මේ බුද්ධ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේටවත් ප්‍රඥාවන්තයන්ගෙන් අගතැම්පත් ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේටවත් සම්පූර්ණ බුදුගුණ ගැන හිතල වටහා ගන්න නුවනක් නෑකේ. බලන්න පිංහතුනේ බුදුගුණ ගැන බුදු හාමුදුරුවන්ගේම උපමාව බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන කල්පයක් පුරාවට තවත් බුදු කෙනෙක් තවත් සම්බුද්ධත්වයට පත්වෙච්ච ලෝතුරා බුදු කෙනෙක් වෙන කිසිවක් දේශනා නොකර බුදුගුණ ගැනම දේශනා කරනවාන වෙන මොනෝවත් නැතුව බුදුගුණම ගැන කියන බුදුගුණම විස්තර කරනවා බුදුගුණ වර්ණා කරන බුදුගුණ විස්තර කර කර දහම් දෙසන කල්පේම ගෙවිල් අවසන් වනත් මහනෙන බුදුවරුන්ගේ බුදුගුණ ගණ කියලා බුදුමවින්වත් බුදුගුණ ගස් දේශනා කළ අවසන් කරන්න පුළුවන්කමක් නෑකේ. ඒනම් අපිට පේනවා අපි දන්න මොනවද. හැබැයි ඒ දන්නේ ඉතාම ස්වල්පයයින. බුදුගුණ මහා සාගරයේ වගේ නම් අපිගා දන්නේ බින්දුවයි කියල හිතත් ඒ බින්දුව අපිට ඇති සද්ධාව බලවත් කරගන්න. අපි දන්න ටික ඇති අපිට බුදු හාමුදුරු ගැන සද්ධාව දියුණු කරගන්න. පිංහතුනේ අපේ රටේ බහල ඇති අනුරාධපුර යුගේ එදා බොහෝ රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ කළුදිය පොකුණ කියන ඔය ආරාමේ කාල බුද්ධරක්හිත මහරහතන් වහන්සේ කියලා බොහොම ප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක් වැඩ හිටිය. පෝය දවස්වලට දහම් දෙසනවා. කළු තිබිරි ගහක් තියෙනවා එතන කළු ගලක් තියෙනවා එක තමයි ධර්මාසනයට හදලතිය. බොහෝ පිරිසෙනවා බණහන්. ඒ දවස්වල සද්ධාතිස්ස රජ්ජුරුවෝ ඔබ දන්න දුටු ගැම රජතුමාගෙන් පස්සේ රාජ්‍යත්වයට පත් වනේ සද්ධාතිස්ස රජ්ජුරු. මේ රජතුමාත් යනවා බණහන්. එදා රජතුමාට යම් රාජකාරයක් තිබෙන හැබැයි ඒ කටයුතු ඉක්මනට අවසන් කරලා බණහන්න ගිය යනකොට චුට්ටක් පරක්කු වෙලා බනානේ පටන් අරගෙන. එදා කාලකාරාම සූත්‍රය කියලා කියන බුදුගුණ විස්තර කරමින් කරපු දේශනාව. මේ කළු බුද්ධරක්හිත කාල බුද්ධරක්හිත මහරහතන් වහන්සේ කාලකාරාම කෙන සූත්‍රයෙන් බුදුගුණ විස්තර කරමින් දහම් දෙසනවා. රජ්ජුරු යනකොට ටිකක් පරක් වුණා. රජතුමා බුද්ධිමත් ඒ කාලෙ රජවරු හරී බුද්ධිමත් කෙනෙක්ගේ සද්ධාව බිඳෙන්න්න ඉඩ තියන්නේ මමයි රජ්ජුරුව කියලා තව කෙනෙක්ගේ සද්ධාව අවධානි බිඳෙන්න රජතුමා කල්පනා කරා මං ඉස්සරහින් ගිහිල්ල වාඩි වුණොත් බණහන්න මංගිහිල්ලා
ඉස්සරහ ආසනයේ මං වාඩි වුණොත් මාව දැක්ක ගමන් බනහගෙනන්න මිනිස්සු කලබල වෙන අන්න රජ්ජුරෝ කියලා බය වෙනවා. මිනිස්සු නැකිටි මට ගරු කරයි. එතකොට ඒ අයගේ අවධානය බිදෙයි. ධර්ම දේශනාව සිදු කරන ස්වාමීන් වහන්සේටත් ඒක බාධාව. ඒ මහා ඌත්තමයන් වහන්සේට යාරයන් වහන්සේටත් අර බණහන පිරිසටත් මාව බාධාවක්. ඒ නිසා කාටවත් මාව නොපෙනෙන්න හැබැයි මට ධර්මය ඇහෙන තැනක ඉනම් මං හිටගෙන හරි අයිනක ඉනම් බණහනවා කියලා ඒ අසල තිබ්බක් ගහක් දැන් මේ ලයිට් දාලා එලිය කරලා ප්ලෑෂර් ගහලා එහෙම බණ කියන වන්න මේ කාලෙව්ව තිබෙන මහරාට්‍රී තැන් තැන්ගොල පන්දම් පත්තු කරලා පන්දං එලියෙන් තමයි දහම් දෙසා. එතකොට ඒ අසල ගහක් අයිනට ඇවිල රජතුමා අර බණ ඇහෙන මානෙ ගහයිනේ හිටගත්තා. හිටගෙන හොඳ අවධානයෙන් මේ දේශනා වහගෙන හිටිය. පැයක් දෙකක් තුනක් නෙමේ තුන්යම් රාත්‍රියක් ඉස්සර පිංහතුනේ රාත්‍රී බණ පටන් ගත්තහම් පහෝදා එලි වෙනකම් බණකින්. තුන්යම් රාත්‍රී දේශනා මේ කාලකාරාම සූත්‍ර විස්තර කර බුදුගුණම විස්තර කර එල්ලි වෙනකම් බණකිව. මිනිස්සුත් බණහගෙන හිටිය රජ්ජුරුවෝ හිටගෙනම එල්ලි වෙනකං බණහගෙන හිටිය. උදේ පාන්දර අරුණෝදේ වැටෙනකොට එලිය වැටෙනකොට දේශනාව අවසන් කරලා මිනිස්සු සාධකාර දෙනකොට ඉස්සල්ලාම රජ්ජුරුව සාධකාර දුන්න අර බුදුගුණ ගැන හිතේ ඇතිවෙච්ච පැහැදීමට සාධූ 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 කියල සාධකාර දුන්න. රජ්ජුරුවන්ගේ කටහඬ අඳුන ගත්තා මේ කාල් බුද්ධරක්හිත මහරහත්තන් වහන්සේ බැලුවා කෝ රජතුමා රජ්ජුරුවන්ගේ කටහඬ බලනකොට රජතුමා කොහෙද කියලා හද්දී අර ගහයින හිටගෙන හිටිය රජ්ජුරු ඉස්සරහට ඇවිල්ලකව ස්වාමීනී මං මෙතන රජතුමාම ඔතන කොයි වෙලේ රජ්ජුරවා විසාමීනි බණ පටන් අරගෙන චුට්ට වෙලාවකින් මං ආවේ. එතකොට රජතුමා ඔතනමති හිටියේ ස්වාමීනි මං එලි වෙනකම් මේ ගහළඟ හිටගෙන මං මෙහෙමමයි බණැහවේ මට කිසිම අපහසුවත් දැනුන්නෑ කිව. මේ බුදුගුණ ගැන අහද්දි මගේ මුළු ඇඟම කෙලි පොලාගෙන ගියා මගේ කයට වෙහෙසක් දැනුන්නේ මගේ හිත ප්‍රීතියෙන් පිරිලා තිබුණේ මට වෙහෙසක් දැනුන්නෑ ස්වාමීනි වෙලාව යනවත් දැවුන්නෑ. බුදුගුණ හරි මාශ්චරයයි. ඒ වෙලාවේ රජ්ජුරුව මේ මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ල වැඳලකිනො ස්වාමීනයේ භාග්‍යතුන් වහන්ස බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ එලිවෙනකං හිටගෙන අහලත් මගේ හිතට මහා පුදුමාකාර සතුටක් ඇති වුණා මහා බුදුගුණ කන්දරාව. සාමීනයේ භාග්‍යතුන් වහන්ස බුදුගුණ ඔච්චරද තවත් තියෙනවද කෙලෙහු. ඒ වෙලාවේ කාල බුද්ධරක්හිත මහරහතන් වහන්සේ උපමා කීපයක් කියනව බුදුගුණ ගැන. රජතුමනි සතර මහා සාගරයේ ජලය යම්සේද බුදුගුණ ගැන ඉතාම පුංචි ජලබින්දු කීපයක් අපි අතට ගන්නවාද අන්න ඒ වගේ ප්‍රමාණයක් තමයි මේ දේශනා කරේ. දේශනා නොකරපු බුදුගුණ ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලය වගේ. අනේ ස්වාමීනී සාධූ සාධූ තවූපමාවක් කියන්නක. ඒ වෙලේ කිනෝ මහා ගංගාවල් ගලාගෙන යනකොට දියඇලි ගලාගෙන යනකොට කෙනෙක් පුංචි ඉදි කටු තුඩක් ඒ දියඇල්ලට අර වතුර පාරට අල්ලන. අබ බහිතන පුංචි සිදුරක් තියෙන ඔබ ඉදිකට දැකල තියෙනවා. මේ ඉදිකට තුඩක් අල්ලපුහම ඉතාම පුංචි වතුර බින්දු ප්‍රමාණයක්. බින්දුව අර ඉදිකට්ටේ සිදුර මැදින් ගලාගෙන යන. ඒ වෙලාව යහනෝ රජතුමනි මේ ඉදිකට්ට මැදින් අර සිදුර මැදින් යන ජලබින්දු ප්‍රමාණයට වඩා මේ ගංගාවේ මේ දියඇලිවල ගලාගෙන යන ජලයේ යම්සේද කියපු බුදුගුණ ප්‍රමාණය අර සිදුරෙන් ගිය ප්‍රමාණය වගේ පොඩ්ඩයි. නොකියපු බුදුගුණ මේ මහා ජලකඳ හා සමානයි කියල හිතන්නකි. අනේ සාධූ 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 ස්වාමීනි බුදුගුණේ තරං ආශ්චරය සාමීනි මට තවපමාවක් කියන්න කිය. ඒ වෙලාව කියනවා සියක් කිරියක් විශාල ප්‍රමාණයක අබවපුරනු. අපි සාමාන්‍ය නිකං අපිට තේරෙන විදිහට හිතම අක්කරවලින් හරි හෙක්ට යාරෝලින් හරි ඔබ දන්න විදියට හිතාගන්න. අක්කර 100ක් කියල හිතා. අක්කර 100ක් කෙනෙක් අබවපුරන. ඒ අබවපුරලා යම් අස්වැන්නක් ලබනවද. ඒ අතර එක පුංචි අබෑටයක තියෙන පුංචි ප්‍රමාණයක් තියෙනවද.
අපි අතින් ගන්නවා පුංචි අබහුර. ඒ තියෙන්නේ යම් ප්‍රමාණයක්ද ඒ වගේ පුංචි ප්‍රමාණයක් තමයි මේ දේශනා කරේ. දේශනා නොකරපු ප්‍රමාණය මේ සියක් කිරියක මේ අක්කර 100,000 ගානක තියෙන අබෑට හා සමානයි කියල හිතන්නක. අනේ සාධූ සාධූ ස්වාමීනී තවත් උපමාවක් කියන්නක. ඒ වෙලාවෙ කියනවා මේ මහා අහසේ අහස් කුස ගිජුලිහිනියෙක් පියාමගෙන යන කුරුල්ලෙක් හරි ගිජුලිහිනිය හරි ඔබ කැමති ඉදිට හිතාගන්න. එතකොට ගිජුලිහිනිය හරි රාජාලිය හරි උක්කුසේ හරි පියාමගෙන යන. ඒ පියාමගෙන යනකොට ඔහුගේ අත්තටු දෙකට වැහෙන්නේ යම්තාක් ප්‍රමාණයක්ද. මේ මහා අහස්කුස යම්තාක් ප්‍රමාණයක් තියෙනවද ඒ අත්තටු දෙකින් වැහිච්ච නැති. අර අත්තටු දෙකින් පියාමගෙන යන මේ ගිජුලිහිනියට වැහෙන ප්‍රමාණය යම්සේ දේ වගේ සුළු ප්‍රමාණයකි නොම මේ බුදුගුණ ගැන මම තුන්යම් රාත්‍රයක් පුරා දේශනා කරේ. රජතුමනේ දේශනා නොකරපු බුදුගුණ මේ විශ්වය තුළ තියෙන මේ ආකාස ධාතුවේ මේ අනෙත් අහසහා සමානයි කියලා හිතන්නකි. අනේ සාධූ සාධූ ස්වාමීනී මට බුදුගුණ ගැන අප්‍රමාණ සද්ධාවක් ඇති වුණා කියලා. ඒ වෙලාවේ සද්ධාතිස්ස රජ්ජුරු තමන්ගේ ඔටුන්න ගලවල ඒ උතුම් මහරහතන් වහන්සේගේ ඒ උතුම් පුුණ්්‍යවන්තයේ මහරහතන් වහන්සේගේ පාදය අභියස තියලා වන්දනා කළ කියනවා සාමීනී මගේ රාජ්‍ය මේ ලංකා භූමියම මං අද ඒ බුදුගුණ වෙනුවෙන් මේ බුද්ධ ශාසනය උදෙසායේ බුදු හාමුදුරුවන්ට පූජාවක් වසයෙන් මේ රාජ්‍යම මං ඔබහන්සේගේ ඉදිරියේ පූජා කරනවා කියල පූජා කර. ඔබහන්සේට මට පූජා කරන්න මේ බණහල බුදුගුණහල මගේ හිතේ ඇතිවෙච්ච සද්ධාව මගේ හිතේ ඇතිවෙච්ච පැහැදීමට මට පූජා කරන්න තියෙන උතුම්මදේ මගේ රාජ්‍ය. මේ මුළු ලංකා රාජ්‍යම මං බුද්ධ ශාසනය වෙනුවෙන් බුදුගුණ වෙනුවෙන් ඔබහන්සේට පූජා කරනවා කියල උන්වහන්සේ ඉදිරියේ ඔටුන්න ගලවල උන්වහන්සේට පූජා කර. දැන් ඒ බුද්ධරක්හිත මහරහතන් වහන්සේ කාල බුද්ධරක්හිත මහරහතන් වහන්සේ රජතුමාගේ පූජාව පිළිගත්තා. හැබැයි උන්වහන්සේ රජකං කරන්න නෙමේ. ඒ පූජාව පිළිගෙන තමන්ගේ රාජ්‍ය බුද්ධ ශාසනයටයි පූජා කරේ. එදකොට ඔබ හිතන්න ලංකාවේ රජවරු තමන්ගේ රාජ්‍ය බුද්ධ ශාසනයට පූජ කරලා තියෙනවා. ඔය වගේ දේවානම් පිතිස රජ්ජුරෝ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පෙළහර දැකලා. බුද්ධ ශාසනය කීප වතාවක් මහා බෝධීයට පූජා කර. දුටු ගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑය උදෙසා කීප වතාව එක්සේ සත්කරපු ලංකා රාජ්‍යම පූජා කරලා තිය. දැන් අර කාල බුද්ධරක්හිත මහරහත්තන් වහන්සේ රජතුමාට කෙන රජතුමනේ දැන් මේ ලංකා රාජ්‍ය අයිති මටයි. රජතුමා මේ රාජ්‍ය මා උදෙසා පූජා කරා. මම මේ රාජ්‍ය රජතුමාට යළි ආපහු පරිත්‍යාග කරනු. හැබැයි රජතුමා දැම් මම පූජා කරන මම ලබා දෙන මේ රාජ්‍ය පිළිගෙන ධාර්මිෂ්ටව ධර්මානුකූලව තුනුරුවන් ගැන සද්ධාවෙන් සතා සිව්පාවට හැම කෙනාටම මෛත්‍රයේ සහගතව ධාර්මිෂ්ටව දසරාජ ධර්මයන්ගෙන් මේ රාජ්‍ය කරන සේක්වා කියලා පහු රාජ්‍ය රජතුමා උදෙසා අර මහරහතන් වහන්සේ විසින් පූජා කරන්නට යෙදුණ. එතකොට අපේ ඉතිහාසය සඳහන් වෙනවා මේ බුදුගුණ ගැන අහලා මේ තරන් හිත පහදවා ගත්ත රජවරු ගැන. ඒ නිසා පිංගතුනේ බුදුගුණ ගැන හිත පහදෝනවා කියලා කියන්නේ මහ විශාල පින. ඔබ දන්න විදිහට බුදුගුණ හිතන් ඔබට බුදුගුණ ගැන පොත් පත්තිීර ඕන තරම්. ඔබට බණ අහගෙන අහගෙන යනකොටත් බුදුගුණ ගැනම තමයි සද්ධහ වැඩෙන්. බුදුගුණ ගැනම ලියවෙච්ච පොත් පත්තිය. බුදු හාමුදුරන්ගේ ගුණ අපි නවාරාහදී බුදුගුණවලට විස්තර කරාට බුදුගුණ අනන්තයි. බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තිය. මහනෙන අචින්තිය බුදුගුණ ගැන හිත පැහැදුනානම් ලැබෙන විපාකයත් අචින්තියයේ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නිසායේ අචින්තය බුදුගුණ අනන්ත බුදුගුණ බුදුරජාණන් වහන්සේ විසිම් අපිට කොටස් 9කට බෙදලා විස්තර කරලා පෙන්නල දීලා තියෙන. මේ අපි බෙදාගත්ත එකක් නෙමේ කවුරු හරි කාලෙ හිටපු හාමුදුරුවරු විස්තර කරලා ඒ අයට ඕන විදිහට බුදුගුණ ගැන කිව්වත් නෙමේ. දෙවියෙක් බ්‍රහ්මයෙක් කැවිල්ල කිව්වත් නෙමේ. බුදුරජාණන් වහන්සේ විසින් මයි දේශනා කරේ තතාගතෝ භික්කවේ අරහන් මහනෙනි තතාගතයන් වහන්සේ අරහන් වන සේක.
තථාගතෝ භික්ඛවේ සම්මා සම්බුද්ධෝ. මහණෙනි තථාගතයන් වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. තථාගතෝ භික්ඛවේ විජ්ජාචරණ සම්පන්න. මහණෙනි තථාගතයන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න කෙනෙක්. තථාගතෝ භික්ඛවේ සුගතෝ. මහණෙනි තථාගතයන් වහන්සේ සුගත කියන ගුණයන්ගෙන් යුක්තයි. ඔය විදිහට බුදුගුණ ගැන බුදුහාමුදුරුවමයි ලෝකයට සිංහනාද කරමින් තමා මේ ගුණවලින් යුක්තයි කියලා ලෝකයාට දේශනා කරන්නට යෙදුනි. අන්නේ නිසා ඒ උතුම් බුදුගුණ ගැන ඔබ නිතර මෙනෙහි කරන්න. එක බුදුගුණයක් හරි අපි එක බුදුගුණයක් බල අරහම් බුදුගුණේ. අරහන් කියන බුදුගුණේ විස්තර ඇතු ඔබ තේරුම් ගන්න. සාමාන්‍යයෙන් සරලව ගත්තොත් අරහන් කියන බුදුගුණේ තුළ අපේ බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහාදී සියලු කෙලෙසුම් ප්‍රහාණය කරපු නිසා අරහන් කියලා කියන. උන්වහන්සේ රාගය ද්වේෂය මෝහය සියලු ක්ලේශයන් මේ හිත අභ්‍යන්තරයේ තියෙන සියලු අකුසල් සියලු ක්ලේශයන් ප්‍රහාණය කරපු කෙනෙ. ඒ නිසාපි උන්වහන්සේට කෙන අරහන් කියල. ඊළඟට බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් නොකළසේක. සාමාන්‍ය අපි දන්නවා ලෝකෙ බොහෝ දෙනෙ. එක චරිත රඟපාන. මිනිස් විදිරි එක චරිතයක් ලෝකයා ඉදිරි එක චරිතයක් හැබැයි තමන්ගේ සැබෑ චරිතය තුළ සමහරලාවට සැඟවිලා තමන්ට අවස්ථාවක් ලැබුණොත් හැංගිලා අකුසල් කරන මිනිස්සු ඕන තරන් ලෝක ඉන්න. ඒක තමයි කෙලෙස් වල තියෙන ස්වභාව. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පළවෙනිම බුදුගුණේ තමයි රහසින්වත් පව් නොකළසේක. අරහන් කියන්නේ නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා දෙව් මිනිසුන්ගේම බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වන්නේ නාග ලෝකෙ නාගයන් දෙවියන් බ්‍රහ්මයන් මිනිසුන් තුන් ලෝකයාම බුදුරජාණන් වහන්සේ උදෙසා පුද පූජා පවත්වන. ඒ සියලු පූජාවන් පිළිගන්න උන්වහන්සේ සුදුසුයි. බුදු හාමුදුරුව වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගනම් මල් පූජා කරත් සාමාන්‍ය කෙනෙකුට පෘතජ්ජනයකුට පෞකාරයකුට හිතෙන්න පුළ අපරාධි මොකට දොච්චර ඕවා මොකට දවා බුදු හාමුදුරුව පිළිගන්නවාද. හැබැයි බුදුරහාමුදුරන්ගේ පළවෙනිම බුදුගුණේ තමයි මේ ලෝකයේ ආමිසයෙන් පූජා පැවැත්වා ප්‍රතිපක්තියෙන් පූජා පැවැත්වත්. ඒ සියලු පූජාවන් පිළිගන්න උන්වහන්සේ සුදුසුයි. උන්වහන්සේ සියල්ල පිළිගැනීමට සුදුසු වෙච්ච කෙනෙ. ඒ නිසා අපි කියන උන්වහන්සේට අරහන් කියලා. එතකොට ඔන්න ඔය බුදුගුණ රහසින්වත් පව් නොකළසේක රාග දේශ මෝහාදී සියලු කෙලෙසුම් ප්‍රහාණය කරපු කෙනෙ. මේ ලෝකයේ දෙවියන්ගේද මිනිස්සුන්ගේ දෙවියන් අහසේ නම් මදාරාමල්ලෙසිනු. ඔබ දන්න අපේ බුදු හාන්දුරුව පිරිනිවන් පාන සූදානං වෙච්ච වෙලාවේ. අකලට සල්මල් පිපිලා. ඒ අතු බුදුරජාණන් වහන්සේ දෙසට නැමිලා ඉබේ බුදු හාමුදුරන්ට ඒ සල්මල් කඩා හැලෙමින් සිත්පිත් නැති සල්ගස්වලින් පවා බුදු හාමුදුරන්ට පූජා පවත්තන්න පටන්ගත්. මේ මහපොලොවට පවා බුදුගුණ දැනෙනවා. ඒව මහා පුදුමයි අපිට ති පේනව සමහර සිදුවීන් වලද තැන් දේව දත්ත බුදු හාමුදුරන්ට ගල් පෙරලපු වෙලාවේ. පොළොවෙන් මතු වුණා ගලක්. අර ගල වැලකුණා මේ ගල් දෙක ගට්ටනය වෙනකොට පුංචි ගල් පතුරක් තමයි විසි වෙලාගෙන සිරි පදුලේ දැවටිලා ලේ කැටියක් පිරුණේ ලේ ගලාගෙන ගියා නෙවේ. එතකොට ඒ බුදුගුණ බලයෙන් මහා පොළොවෙන් පැනනැක්ගා ඒ ගල වලකින්න විදිහේ තවත් ගල් පරවතයක්. සමහර අවස්ථාවල බුදු හාදුරන්ට පිපාසයි ආනන්ද පැන්ටිකක් අරගෙනෙන්ට කිය. එතනට යනකොට කරත්ත 500ක් ගිහිල්ලා ඒ ඔක්කෝම වතුර මඩ වෙලා. ආනන්ද හාදුරුව හිතන අනේ මං කොහොමද බුදු හාමුදුරන්ට මේ මඩ වතුර පූජා කරන්න. ආපහු වෙනවා. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ වතුර මඩ වෙලා. අපි තව ටිකක් ඉදිරියට යමු. බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද බායමත් එතන්ට යන්න. අර මඩවතුර වලළඟට ගිහිල්ලා. මේ පැම් බුදුරජාණන් වහන්සේටයි කෙලොබ පාත්තරයේ ලං කරන්න. ආනන්ද හාන්දුරුවෝ යනකොටත් ආයෙත් මඩ හැබැයි බුදු හාන්දුරුව කියපු විදිහට මං මේ පැම් බුදු හාමුදුරුව දෙසා පූජා කරන්නේ කියලා. පාත්තරයේ මඩවතුර වලට ලංකරද්දි බලාගෙනින් නැද්දි මඩටික යටට ගිහිල්ලා නිල්ම නිල් පාටට වතුර පැහැදිලි වෙලා පිරිසිදු භාවයට පත්වෙන.
ආනන්ද හාමුදුරුවෝ පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට පූජා කරලා කියනවා පිවතු බන්තේ පානියක්. පිවතු සුගතෝපහානියක්. සුගතයන් වහන්සේ මේ පැන් වළඳන්. තථාගතයන් වහන්සේ මේ පැන් වළඳන්. මේ සිත්පිත් නැති ජලයට පවා බුදුගුණ දැනෙනවා හරිම ආශ්චර්යයි කියලා. ඒ නිසා සාමාන්‍යයෙන් අපිට නොතේරුනාට අපිට ඒක මැනගන්න තරම් උපකරණයක් නුවණක් නැති වුණාට මේ මහපොළොවට බුදුගුණ දැනෙනවා. පිංගතුනී බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කඳ මේ විශ්වයට දැනෙනවා. මේ ලෝකයේ තුළ පවතින. අන්නේ නිසා යමෙක් බුදුගුණ සිහි කරනවා කියලා කියන්නේ යාට විශාල රැකවරණයක් ආශිර්වාදයක් පරිසරයෙන් පවා විශ්වයෙන් පවා දෙව් බමුන්ගෙන් පවයාගේ ජීවිතයට ලැබෙනවා. දැන් ඔබ බුදුගුණ ගැන දැන් අපි කතා කරව අරහම් බුදුගුණේ ගැන ඉතාම සුළුයි. එතකොට ඔබට ඔය ටිකත් ඇති ඔබ වාඩි වෙලා එක්ක හිටගෙන හරි ඉඳගෙන හරි නිදාගන්න ගියත් ඔබ දෑස් පියාගෙන සිහි කරන්න. ඔබට බුදුහාමුදුරන්ග හිතෙන් මවාගෙන මෙනෙහි කරන්න පුළුවන් එක ගොඩාක් හොඳයි. එහෙම නැතත් ඔබ රුවන්වැලි මහා සෑය සිහි කරගන්නවා එක්ක බුද්ධ ගයා වජිරාසන භූමිය බුදු හාමුදුරුව ගැන ඔබේ හිතේ බුදුගුණ මැවෙන ආකාරයට බුදු හාමුදුරුව අරමුණු කරගෙන ඔබ සිහි කරනවා මන් සරණගේ බුදුරජාණන් වහන්සේ අරහං උන්වහන්සේ නිකෙලෙස් කෙනෙ උන්වහන්සේ හිතේ රාග දවේශ මෝහාදී කෙලෙසුන් සියල්ල ප්‍රහාණය කරපු කෙනෙ උන්වහන්සේ කාන්තෙන් අරහං මේ ලෝකෙ මිනිස්සු මොන තරං අකුසල් පවකං කරත් උන්වහන්සේ බොහොම සිල්වත් කෙනෙ උන්වහන්සේ රහසිංවත් පවුණු කරපු කෙනෙක් උන්වහන්සේ කාන්තෙන් අරහං වනසේක. මේ දෙව් මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපක්ති පූජා සියල්ල පිළිගන්න තරම් සුදුසුයි. දෙවි අද ලෝකෙ කොච්චර උන්වහන්සේ වෙනුවෙන් පුද පූජා පවත්වනවද. මොන තරම් දහවල් දානය උදෑසැන දහනය සවස ගිලම් පස පූජා මොනතරම් මල් පූජා චෛත්‍ය පූජා කප්පෘ පූජා ලෝකෙ කොච්චර බුදුහාන්දුර වෙනුවෙන් පින්කං කෙරෙනවාද. ඒ සියල්ල පිළිගන්න තරම් උන්වහන්සේ සුදුසු කෙනෙ අරහං වනසේක. ඔය විදිහට ඔබට එක බුදුගුණයක් හරි. බුදුහාමුදුරුවන්ව සිහිකරගෙන නිතර දවස ගානි සිහි කරන්න පුළුවන්න ඔබට අප්‍රමාණ පිනක් ඔබේ ජීවිතය තුළ රැස්සෙනවා. ඒ පින මෙපමණයි කියල සීමා කරන්න පුළුවන්කමක් නෑ. එහෙම බුදුගුණ සිහි කරන කෙනා පියවරෙන් පියවර මේ බුද්ධ ශාසනයේ ධර්මාවබෝධය කරායනවා. පිංහතුනි මරණ මංචක එක බුදුගුණයක් සිහි වුණ. අල්ප මාත්‍ර සද්ධාවක් බුදු හාමුදුරු ගැන ඇති වුණත්. බුදුරජාණන් වහන්සේ වදාළ මයි සද්ධහා මත්තම් පේම මත්තං සබ්බේතයේ සඟ පරායනු. ඒ සියලු දෙනා ඒ කාන්තෙන් සුගති පරායන වෙනවා කියල. එහෙම නම් බුදුගුණ මෙනෙහි කරලා බුදුගුණ ගැන සද්ධහා ඇති කරගෙන ඔබ හැම දෙනාටම සුගතිගාමිය උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ආශීර්වාද ප්‍රාර්ථනා කරනු. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවියස් හිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල පින්දේ. ඒවගේම අද මේ ධර්මදානමේ පින්කම සිදු කරන්නේ 2020 සැප්තැම්බර් මාසෙ 25වෙනි දින. වයස අවුරුදු 61ක් සම්පූර්ණ වෙන සුජීවත්ව සිටින සපුකොටනගේ චිත්‍රාරංජනී මෑණියන්ගේ ජන්මදිනය නිමිති කරගෙන ඒ මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය කායික මානසික සුවපත් භාවේ නිදුක් නීරෝගේ සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම ලැබේවා ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේමයි 2016 ජූනි මාසේ 21 වෙනි දින පරලෝ සැපත්වන්නට යෙදුණු දයාසිරි බටුවංගල පියාණන් පියතුංග බටුවංගල පියාණන් හැටියට හඳුන්වනවා එතුමන්ව. ඒ වගේම තේමාරිස් බටුවංගල සීයා සාලින් අකුරුගොඩ සහ බොරාල ලියනගේ ලීලාවති ආච්චි ඇතුළු ඒ පරම්පරාගත සංසාරගත මිය පරලොවගේ සියලු ඥාතීන් සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් ඒවා සුවපත්තේවා සංසාරදුකින් අතමි දේවා කියල සාදු කියල පින්දේ. ඒ වගේම ඉන්දික දිනේශ් බටුවංගල සහ චරිත් දුමින්ද බටුවංගල කෙනේ සහෝදරවරු ඒ වගේම පවුලේ දූදරු ඥාතීන් හිතමිත්‍රාදි හැම දෙනාමත් ඒ වගේ වැඩිමහල් සහෝදරී වන රුවිණි නෝකා බටුවංගල ඇතුළු පවුලේ හැම දෙනාටම
සුජීවත්ව ඉන්න සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධීම ලැබේවා කියන ප්‍රාර්ථනය. ඉතින් එහෙමනම් බණැහූ බැහම දෙනාමත් ලක්වාසි ලෝවාසි සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසම මේ බුදුගුණ මනසිකාරය බුදුගුණ ගැන හිතේ ඇතිකරගත්ත සද්ධාව ධර්මශ්‍රවනය ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුංජන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුංජන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක් කන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.